විහාරයේ කාර්යක සංසභාව නිවේදනයකුත් කරලා ආණ්ඩුවට පොඩි අනුතුරකිරීමක් කරා මේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සහ වර්තමානයේ මේ ජාතිවාදී ප්‍රකාශන කිරීම සම්බන්ධයෙන් මේ නිවේදනය සහ ආණ්ඩුවේ මතය මොකද්ද මේ නිවේදනය සම්බන්ධයෙන්? එකක් ඥානසාර හිමිගේ මේක නීතිය. ඒ වගේම අනිත් කට්ටියටත් නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. එක්කෙනෙකුට නෙවෙයි විශාල ගණනාවක් පෞද්ගලික කාලේ අත්අඩංගුවට අරගෙන සිංහල මුස්ලිම් දෙපැත්තෙන්ම අරගෙන මේ ද්‍රවිඩ ඒ තුන් ජාතියෙන්ම තියෙන අත්අඩංගුවට ගත්ත එක මගේ ගාව ලයිස්තුව තියෙනවා. මේ නීති අර්ථය අපි ක්‍රියා කරලා තියෙනවා. ඉතින් කවුරුත් නීතියට යටත්. කොයි ආගමේද, කොයි භික්ෂුන් වහන්සේද, කොයි පූජකවරයාද. සංඝ සභාවේ නිවේදනය ගැන රජය ඒක අධ්‍යයනය කරනවා. ඒක අධ්‍යයනය කරලා හෙට හරිය අනිද්දා වෙනකොට ඒකට නිවේදනයක් නිකුත් කරනවා. දැන් මේ නිවේදනය කියන ආණ්ඩුවේ ඇමතිවරු මේ හාමුදුරන්ට නම කියලා අමතනවා. ඒ වගේ කිරීම හොඳ නෑ. ඒ වගේම ජාතිවාදී ප්‍රකාශ කරන ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා. ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්න නෑ. මේ වගේ ඇති ප්‍රකාශයක් කරන ඒ වගේම භික්ෂූන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට හැසිරීම පිළිබඳවත් ඔය කියන ආයතන ඒවා ගැනත් බලා කියා ගන්නවට. ඒකට තමයි මේ රටේ මේ ඒ විනය කමිටුව ඒව මේ හදලා තියෙන්නේ. එහෙම තමයි භික්ෂු ශාසනයේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ පස්සේ කාලේ ඉඳලා තියුනේ. ඒක තමයි නොයෙක්වර සංගායනා පව පැවැත්වුනේ. විනය අනතුරු කිව්මක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විවරයක් ගත්තේ නැත්නම් ඉදිරියේදී කොලාහලයක් ඇති වීම ප්‍රවණතාවක් වගේ තියෙනවා කියලා මේ අනතුරු කිව්මක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය මොකද්ද? නෑ ඒ ඔක්කොම ආණ්ඩුවේ මතය මේ අර ප්‍රකාශයෙන් බලා ගන්න. හෙට හරිය අනිද්දා හරියනවා. අනිත් එක මේ ඔබතුමාලට දැන් ගිය සතියේම ටිකක් මේ සිද්ධි පිළිබඳ දරුණුවට කතා කරපු නිසා අපි පොලිසිය අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාවත් කෙන්නගෙන තියෙනවා. ඒ සම්බන්ධව එතුමාට පුළුවන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. මේ රාජ්‍යමතුමා ඊට මත්තෙන් මේ අස්කිරි පාර්ශ්වයේ මහානායක ආමතුරුන්ගේ අස්සෙනුත් ඒ නියුත් කරපු නිවේදනයේ කියනවා මෙහෙම අර අන්තවාදයේ ඒ වගේම මේ සංවිධානයට ප්‍රශ්න වෙන ප්‍රකාශ නිකුත් කරන භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වය හානි කරන ඒ ප්‍රකාශ නිකුත් කරන ඇමතිවරු මේ වගේම දේශපාලඥයෝ පිළිබඳ පියවරක් ගත යුතුයි කියලා. ගියවර ඒ අස්කිරියේ නායක ආමතුරුන්ගේ ප්‍රකාශය නම් එහෙම එකක් නෑ. මේ තියෙන්නේ. සියලු අනුමත තබගත වෙන ආසාන සිට අපි තරේ හිලා දකිමු. මේ බෞද්ධයන්යි කියා ගන්නා මෙන්න අන්‍යාගමික බෞද්ධ ධර්ම කියාම කර ගන්නා එසේම බුද්ධාම ප්‍රකාශ නියාමන බණක් කෙරුවා. මේක නම් එහෙම එකක් නැහැ. ඔක තියෙනවා සංඝ සභාවෙන් කියන එකේ නම් මම දැක්කා. මේ සංඝ සභාව දුන්න ප්‍රකාශනයේ අත්සන් කළා තියෙන්නේ මහානායක හාමුදුරුවෝ මේ ප්‍රකාශනය. ඔව් ඒ සංඝ සභාවේ ඒ කාර්ක සංඝ සභාව රැස් වුණාට පස්සේ මහානායක හාමුදුරුවෝ ඒ දකින්න නැතිනේ. උන්වහන්සේ මේ තියෙන්නේ මගේ අතේ තියෙන මහානායක හාමුදුරුවෝ අත්සන් කරපු එක. දැන් ඊයේ සංඝ සභාව විසින් නිකුත් කරපු ප්‍රකාශය සංඝ සභාවේ කියන්නේ එකක් නේ මහානායක හාමුදුරුවෝ කියන්නේ එකක් නේ. මේ සංඝ සභාවේ එක තමයි එතුමා උන්වහන්සේ කියන්නේ සංඝ සභා සම්මතයෙන් සකස් වූ මෙවැනි දේ අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්ථිරයන් වශයෙන් පිළිගෙන ප්‍රකාශයටපත් කිරීම. මේක එහෙම එකක් නෑ නමක් ගමන්. No, arresting a Buddhist leader and especially the Buddhist monk is totally different from the arresting a layman, because four police teams are totally deployed for this purpose for a long time, and we checked so many places, but we couldn't apprehend. But finally, he surrendered to the courts today. What is the difference? I don't understand. What is the difference? Now, if you want to arrest, check a normal civilian place, we can go and arrest, check that place, and to obtain a warrant. But it is something totally different for checking a temple, because there are some cultural conflicts also. You have to understand this. But in the past, monks have been arrested by the body. Yes. So why? No, actually, I personally knew these 4 police teams under direct supervision of the IG police, and they did their best, but we couldn't apprehend. Have you been instructed by someone on the top to nothing. Follow different strategy? Nothing. Now I heard that he will be coming to the courts today. Today he surrendered to the Port Magistrate Courts. And was he remanded? No, he was granted on bail. Generally, Amal Jaising of France Press, when Venerable Janasar showed up in court, at least where were your 4 special police units? No,
when a person wants to go and surrender to the courts, that is their right, that is his rights. On the way, we can't obstruct him and it is actually contempt of court. If the person is going to court, we... That if Venerable Janasar is assured of his protection, that he would surrender to court. So was there some understanding between the police? No understanding. He went and obtained to the courts on warrant. How do you read that? I mean, at what point did you figure that he was actually going to courts and not somewhere else? We don't know because today he stepped into the courts and he surrendered. No, I'm saying from wherever he was coming up to the court. That is, of course, we'll have to ask from him now after courts. He, Police would have arrested him, no? On the way between courts and no, it is wrong. If a person is going to surrender to the court, the police teams are looking for him. yeah, Why he would not police arrested him? no, it's wrong. If, Earlier this has happened, no, it's if a person is going and surrender to the court, that is his right. We can't obstruct that. I'm talking about before he comes to the Yeah, that's right. That is, we check, but we fail. there were 4 police teams Yes, deployed to arrest him. yes. But even one of them, one team were not able to arrest him at the temple. He may have taken at least half an hour to come to court from his temple or wherever he was hiding. How Right? do you know In the that? meantime, if you had any clue where he was, you would have been he would have been arrested by the police. That is why we didn't. That's why I said that we were failed the arrest in the Honorable Thera. The police waited until he comes to the court. No, today he came and surrendered to the court. Now he is under the court, that is court what I'm custody. saying. The police was not able to arrest him before he surrendered to the court. Yeah. You would have done it, no? You would have arrested him, no? In that way, you can give a lot of hypothetical things and the no, this is prediction. not hypothetical. The police have arrested accused before in the No, past I on very- the way to the I courthouse. very particularly say we have failed to arrest the Honorable Venerable Janasara for last 3 weeks, and we were trying our best, but we were not successful at any time. That's the point. You That's were right. not successful in arresting him. Even Yeah, during I the agree. apprehend of the Rohana Vijayveera, how long we took? It's a long time. Yeah, Yeah. but he was arrested where he was hiding. Yes, that's why. That is why. Because of this pressure, only he surrendered to the courts. Don't you Because think that, the pressure mounted by police, only he surrendered to the courts. don't you accept the police failed in this instance? Well, sometimes we fail, sometimes we success. Not at all. At this particular instance, you were not successful. Yes. Correct. එමෙතුමා මේ නිවේදන සම්බන්ධව තව පොඩි කාරණයක් තියෙනවා මේ නිවේදනයේ තියෙනවා සිංහල ජාතිය වන්දක කිරීමට ගන්න ඇතන් උත්සාහයන් පිළිබඳව සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා කියලා. දැන් මේ සම්බන්ධයෙන් රජයට යම්කිසි දේවල් වාර්තා වෙලා තියෙනවද මේ සිංහල ජාතිය වන්දක කිරීම සම්බන්ධයෙන් කාර්යය සම්බන්ධව? සියලු දේවල් ගැන රජය වගකියුතු රජයක් වශයෙන් ක්‍රියා කළා තියෙනවා. ඔබතුමාට මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙලා තියෙනවද? නෑ මට එන්නේ නෑනේ පැමිණිලි පුරාවිද්‍යාව ගැන. මට එන්නේ ඔය ඩෙන්ගි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි මට එන්නේ. පුරාවිද්‍යාව කොහොමද මට එන්නේ? මේ ගැන දිගින් දිගටම අපි මාධ්‍යවල නිතරම ඇහෙනවා. ඉතින් ඇයි රජයට බැරි ජනාධිපති කොමිසමක් හරි මොකක් හරි දාලා මේ ගැන නිසි පරීක්ෂණයක් සිදු කරන්න? මොකද මේ ගැටලුව අපි දැන් මේ වසර කිහිපයක් තිස්සේ නිතරම මතුවෙනවා. නමුත් රජයේත් නිසි පිළිතුරක් නැහැ. පොලිසියුත් නිසි පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. මොකද්ද මේ මොකද පැමිණිලි කරනවා පැමිණිලි වලට මොකද උනේ කියලා. මොකක්ක මොන පැමිණිල්ලද? සිංහල ජාතිය වඳ කිරීම හෝ පුරාවිද්‍යා විනාශ කිරීම හෝ මේ වගේ ಜಾති අතර එකිනෙක විවේචනය කරන විවිධ දේශපාලඥයන්ගේ ප්‍රකාශ පැමිණිලි කරනවා ගොඩක් දෙනා මාත් මේ අපි දකිනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මොනවද වෙන්නේ කියන එක ගැන කිසි පරීක්ෂණයක් හෝ මොකුත් වෙලා නැහැ. ඒයි ආණ්ඩුවට මේ දැන් අස්කිරි පාර්ශ්වයේ මේ සම්බන්ධයෙන් වැඩි නිවේදනයක් ඉදිරි කළ තියෙද්දී යම් කොමිසමක් හෝ දාලා මේ සම්බන්ධයෙන් එන කිසි පරීක්ෂණයක් සිදු කරන්න. මං හිතන්නේ එවැනි ක්‍රියාමාර්ග නොයෙකුත් රජයන් විවිධ වෙලාවල්වලදී මේ දැම්මා ඇත්තරම. බුද්ධ ශාසන කොමිෂන් දැම්මා, සිංහල කොමිසම දැම්මා. එතකොට පුරාවිද්‍යාව වලට වෙනම කොමිසමක් දැම්මා. දාලා ඒවයි වාර්තා ගත්තා. ඒ වගේම ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්පූර්ණ වගකීම බලය තියෙනවා. පුරාවිද්‍යා පුරාවස්තු ආරෝහණය පිළිබඳව ඕනම නෛතික නීතිය ඉතා බලවත් ඒවාට මේ යම්කිසි අලාභහානියක් කරනවා නම් ඒකට විරුද්ධව ක්‍රියා කිරීම. ඉතින් ඒකල්ලෝයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එතකොට අපේ පොලිසියත් එකතු වුණා නම් මේකට ඕන තරම් ක්‍රියාමාර්ග ගත හැකියි.
ඉතින් ඒවා ශක්තිමත් කරන්නට ඕනේ ඒ ස්ථානවලට දන්නලා තියෙනවා නම් අපිට බලාගත හැකි පොලිසිය වලට කියලා තියෙනවා මෙන්න මෙතන හානියක් වෙනවා කියලා ඒ පොලිසිය ක්‍රියාත්මක වෙලා නැත්තම් අපිට පුළුවන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඉතින්දී රජයක් වශයෙන්. මාර්ගදර්ශකතුමා උතුමට වාර්තා කරලා තියෙනවා මේ සිංහල ජාතිය වන්ද කිරීමට උත්සාහයන් සම්බන්ධයෙන් ආපු පැමිණිලි මොන හරි. දැනට මෙම ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව බිඳ දැමීමේ සිද්ධීන් වලට අදාළව පැමිණිලි 21ක් වාර්තා වෙලා තියෙනවා පොලිසියට. මේ පැමිණිලි 21ම දැනට විභාග කරනවා. ඒ පැමිණිලි ඥානසාර ස්වාමීන් වහන්සේට විරුද්ධව රජේ රිචාඩ් බදුර්දීන් ඇමතුමාට විරුද්ධව ශිවාජිලිංගම් බලස්සභා මන්ත්‍රීතුමාට විරුද්ධව ඒ වගේ රාශියක් ලැබිලා තියෙනවා. ඒවා දැනට ක්‍රමානුකූලව විභාග කරගෙන යනවා. මොකද යම්කිසි දැන් මේ අපරාධ චෝදනාවක් වගේ නෙමෙයි මෙවැනි මේ චෝදනාවක් ආපුවහම ඒ චෝදනාව සම්බන්ධව විමර්ශනය කරලා ඒක හරියට ස්ථාපිත කරලා නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. ඒ ආගම් සහ ජාතීන් අතර යම්කිසි සංහිඳියාවට බාධා වෙන දෙයක් ඒ ප්‍රකාශයෙන් කළාද කියන එක. දැනට ඒ සම්බන්ධව විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ සියලුම පැමිණිලි 21ම මම ඉතාමත්ම වක්කීමකින් කියනවා විභාග කරගෙන යනවා. ඒ පැමිණිලි වලට ඥානසාර ස්වාමීන් වහන්සේට විරුද්ධව මම කියපු මැති ඇමතුරුන්ට විරුද්ධව ලැබිලා තියෙනවා. ඒ විභාග කරලා සාක්ෂි සටහන් කරලා ඒ බහුතරයක් පැමිණිලි පුවත්පත් සාකච්ඡාවලදී මාධ්‍යයන්ට කරපු ප්‍රකාශ දැන් මාධ්‍යවල ඒ අවශ්‍ය මූලික හඬපට සේරම ලබාගෙන තියෙනවා. අධිකරණ නියෝගාරගෙන ඊයේත් අධිකරණ නියෝගයක් ලබා ගත්තා. ඒ අරගෙන ඒක විභාග කරගෙන යනවා සංවිධානාත්මක අපරාධ කොට්ටාශය. ඒ වගේම මම කියන්නම් ඔය බඳ කිරීමේ මේවක පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් ඒකෙදි මුස්ලිම් කට්ටියටත් චෝදනා තියෙනවා සිංහල වෛද්‍යවරුන්ටත් තිබුණා. දැන් කළුතර රෝහලේම තිබුණා නාරි වෛද්‍යවරයෙකුට විරුද්ධව චෝදනාව මටම ඇවිල්ලා චෝදනා දීලා මම දැඩි පරීක්ෂණ පැවැත්තුවා. නමුත් මේකයි තියෙන්නේ දැන් මුස්ලිම් කාන්තාවන් ආවම උන්ට වෛද්‍ය උපදෙස් දෙනවා ඕනම වෛද්‍යවරයෙක් නාරි වෛද්‍යවරයෙක් තමන්ට දරුවන් කී දෙනෙක් හිටියොත්ද මේ ශරීර සෞඛ්‍යයට හොඳ මවකට සහ ඒ පවුලට. එතකොට එවැනි තීන්දුව දුන්නාම මීට වඩා ඔයාලට මේ දරුවෝ ඇති කරන්න එපා අරවා මෙයා කියලා කිව්වහම ඒගොල්ලෝ හිතනවා මේ සිංහල වෛද්‍යවරයෙක් කිව්ව නිසා මේ මුස්ලිම් ජාතිය මේ සීමා කරන්නට කරනවා. මොකද දිගින් දිගටම මුස්ලිම් වරුන්ට මුස්ලිම් කාන්තාවන් 4-5 දෙනෙකුට කියනකොට මේක මුස්ලිම් වරුන්ට කියනවා කියලා කියනවා. මුස්ලිම් කාන්තාවට නෙවෙයි සිංහල කාන්තාවෝ හරි දරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒ උපදේශය දෙනවා. දැන් ওই වගේම පරීක්ෂණ කරානේ ওই මාධ්‍ය වලින් ගැව්වනේ දැන් පෞගේ කාලෙත් මේ වඳ කිරීමේ මධ්‍යස්ථාන ඇති වුණා ඒ වෛද්‍යවරියට කියලා. ඒ අමූලික බොරු අන්තිමට ගිහිල්ලා බැලුවාම මේ සම්පූර්ණයෙන්ම අපේ උපදේශ අනුව මේ රටේ තියෙනවා මේ වෛද්‍ය උපදෙස් දෙන ක්‍රමයක්. ඕනම අම්මා කෙනෙකුට කියනවා මීට වඩා ඒ පවුලට දරාගත හැකි ප්‍රමාණයට වඩා දරුවන් බිහි කරන්න එපා. දෙක මවකට දරාගත් බැරි ප්‍රමාණයකට මේව කරන්න එපා. ඒ සියලු දෙකම එකක් සෞඛ්‍යයට අයිත කරා එකක් ආර්ථිකයට නිසා ඇති වෙනවා. ඊට පස්සේ මන්ද පෝෂණය ඇති වෙනවා දරුවන්ගේ. මේ ඔක්කොම තියෙනවා. ඒක ආර්ථික ප්‍රශ්නයක් මේකට බලපානවා. දැන් ඒකේ පරීක්ෂා කරලා බැලුවාම ඒ අපේ මේ උපත් පාලන වැඩපිළිවෙල යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිම කියලා තියෙනවානේ පුංචි පවුල රත්තරන් කියලා මේ පෝස්ටර්ම ගහලා තියෙනවානේ. මේක හොරෙන් නෙවෙයිනේ කරන්නේ. ඉතින් එතකොට එහෙමනම් දැඩි ප්‍රතිපත්තියක් ගන්න ඕනේ අර මාවෝ සේතුන් චීනේ කරා වගේ දරුවෝ 10 දෙනෙක් හිට වදපු අම්මව වීර මාතාවක් කරන්නට. ඒ චීනේ අද ඉඩ දෙන්නේ එක දරුවටයි. අද චීනේ ඉඩ දෙන්නේ. අපි ඒ දවස්වල මහා විශාලයට මාවෝ සේතුන්ගේ න්‍යාය දර්ශනය ඉදිරිපත් කරා. මමත් කිව්වා මේවයි උපත් පාලනය කරනවා. නමුත් මාවෝ 10 දෙනෙක් දැම්මාම වීර මාතාවක් කරා කියලා. මේක තමයි සමාජවාදයේ තියෙන වෙනස කියලා. ඒ සමාජවාදය අද වෙලා තියෙන්නේ අද එකකට සීමා කරලා තියෙනවා. ඒ රටේ. ඒතකොට දෙන්නෙකුට දුන්නොත් අවසරය පිට දෙන්නෙකුට පුළුවන් තුන්වෙනි එක නාවොත් නඩු දානවා. චීනේ. ළමයා හම්බුනේ මොකද? ළමයා හම්බ වෙන්නේ ආණ්ඩුවට නෙවෙයි අම්මට. නමුත් නඩුව දානවා ඒ අම්මට විරුද්ධව. එමතුමා ඒකයි තත්ත්වය. Minister, so last month President Sirisena told the Law and Order Ministry to take action on perpetrators of these hate crimes without fear or favor. And then the Prime Minister recently said he's even ready to enact tougher laws to take action on religious intolerance. But more recently, your colleague, the Justice Minister, has threatened a human rights lawyer for saying there were reported attacks against some Christians. So, is there a gap here? Because
Every time an incident is reported and the Justice Minister issues a threat like this, what are we to make out of this? So you can see the gap always, no? This is a unity government, the gap is being shown every time. So the problem is now we have enacted a new act to deal with this. With saying that no bail on this offence and very rigorous imprisonments. But today there is a bail, no? That's right. Don't know whether he had been charged under a different code. That was under the penal code, sir. That offences were charged under the penal code. It's a previous issue. Yeah, it's a bailable. So you agree there is a gap, Minister, between the leadership? Yes, and but I don't know what this this lawyer has stated. He had stated that there are reported attacks against evangelical Christians. But he had said about 145 or something. I don't know whether that number is correct. Correct. Yes. That is where I saw the statement of the Minister of Justice where he says that the number is not correct. Not correct. He talked about, he's not disputing the number. Yeah. He seems to have asked the Catholic Church, and the Catholic Church says no attacks against the Catholic institutions. Yes. So the attacks were actually on Christian places of worship. Other institutions. Yeah, that was correct. Even in my area earlier, there were so many attacks. Now there are no cases reported at the moment. Do you have any? No. Anyway, as a responsible citizen of this country, whatever the attack against any religious places or even any people, we have to take very serious action. Not only against the religious sector, even against the media or anybody. Now there is a better environment than earlier. Earlier, how many of your media people have left the country? Now not one single. I saw even Podala Jayanta had come for a vacation. Now they can come. Those days, could they come? No. Your own people, your own comrades. Right? They also did the same thing like reporting like this, questioning the ministers in the previous regime. That is what the punishment that they got for that. And I would like to ask. මම කියන්නේ මේ ඕනම ආයතනයකට විරුද්ධව මේ තියෙන කාලකන්ණි සංස්කෘතිය නවත්තන්න ඕනේ. ආගමක යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ ආගමික නිදහස. Tamanට කැමති ආගම. ආගමේ කියන්නේ මේ උත්පත්තියෙන් දෙන එකක් නෙවෙයි. අපේ තමයි මේ උපැන්න සාතිකේ ගහන්නේ ආගම කීයද බුද්ධ ආගම අරවා මේ ඔක්කොම ගහන්නේ. දියුණු ලෝකේ රටවල් වල එහෙම එකක් නැහැ. ඒක තමන්ගේ දර්ශනය, තමන් පිළිගන්න දර්ශනය. ආගමේ කියන්නේ. DIG will explain how many incidents occurred about your question. මෙම සිද්ධි සමූහයේ තියෙනවා family වර්ග දෙකක්. Yeah, that's one category is hate speech. That is, there are 21 complaints. The other category is criminal activities like setting fire to the business places. In that category, we have got 14 complaints. Out of these 14 complaints, 15 people had been arrested. Out of 15, 12 are Sinhalese, 2 are Muslims and 1 Tamil. No, about these That is the evangelical breakdown. places, attacks on the evangelical. 12 Sinhalese, 2 Muslims and 1 Tamil. මේ සිද්ධීන් සමූහයේ තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි මම මුලින් සඳහන් කරේ විවිධ විශේෂයෙන්ම දේශපාලනඥයින් සහ සමහර සංවිධාන වලට අයත් අය මේ ජාතීන් අතර අසමගිය ඇති වෙන ආකාරයට කරපු ප්‍රකාශ. මෙවැනි සිද්ධීන් 21ක් දැනට සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ විභාග කරමින් යනවා. ඒකෙදී ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට සහ මැති ඇමතුරුන් කීප දෙනෙකුට විරුද්ධව ලැබිලා තියෙනවා. ඒ පැමිණිලි විභාග කරගෙන යනවා. මේ එක කොටසක්. මීට අමතරව පසුගිය මැයි 16 වෙනිදා ඉඳලා ඊයේ වෙනකන් පහර දීම් සිද්ධීන් තියෙනවා ව්‍යාපාරික ස්ථානයන්ට සහ ආගමික සිද්ධාස්ථානයන්ට පහර දීමේ සිද්ධීන් තියෙනවා 14ක්. මේ සිද්ධීන් 14 සම්බන්ධව දැනට පුජ්‍යලෙන් 15 දෙනෙකු අත්අඩංගුවට අරන් තියෙනවා. මේ 15 දෙනා අතර 12 දෙනෙක් සිංහලත්, 2 දෙනෙක් මුස්ලිම් සහ එක පුජ්‍යලෙක් දමිළ ජාතිකයෙකුත් ඉන්නවා මේ 15 දෙනා අතර.
මෙම සිද්ධීන් අතර ප්‍රධාන සිද්ධීන් තමයි මහරගම සහ නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 4ක් එකම පුජ්‍යලයක ගිනි තැබීමේ සිද්ධිය. ඒ පුජ්‍යලයා අත්අඩංගුවට අරගෙන අවශ්‍ය නඩු භාණ්ඩ සොයාගෙන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ඊට අමතරව පානදුර ප්‍රදේශයේ සිද්ධීන් 3ක් තියෙනවා. ඒ 3 සම්බන්ධවත් ස්වාමින් වහන්සේ නමක්, පොලිස් නිලධාරියෙක් සහ තවත් සිවිල් පුජ්‍යලයන් 3 දෙනෙකු ඊයේ වන විට අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ කණ්ඩායමත් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ව්‍යාපාරික ස්ථාන 2කට සහ දේවස්ථාන මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව. ඊට අමතරව කුරුණෑගලදී 20 වෙනිදා රෑ ඇතිවෙච්ච සිද්ධිය ඒ සම්බන්ධ විභාග කටයුතු පවත්වලා දැනට පුජ්‍යලයන් 2 දෙනෙකු අත්අඩංගුවට අරන් තියෙනවා. තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ඒ සමගම දන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයෙක් ගෞතම බුදුරජාණන් වහන්සේට අපහාස වන පරිදි ඔහුගේ මූණ පොතේ සටහනක් යෙදීමේ සිද්ධියක් සම්බන්ධව දැනට අත්අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා ඔහුට විරුද්ධව නෛතික කටයුතු දැනට කෙරීගෙන යනවා. මේ සියලුම පුජ්‍යලයන්ට එරෙහිව 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ පනතේ 3 වෙනි වගන්තිය සඳහන් ප්‍රතිපාදනයට යටත්ව ක්‍රියා කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. එමතුමා මම ජනවිගය පත්‍රයේ නයන්තරන් ගමගේ දැන් රජය හඳුනාගෙන තියෙනවද දැන් මේ දිගින් දිගට මේ දැන් සති කිහිපයක් තිස්සේ කතා වෙනවා. ඇත්තටම රටේ ජාතිවාදී හෝ ආගම්වාදී කෝලහල තත්ත්වයක් පවතිනවද? ඒ වචනේ සමහර වෙලාවට මාධ්‍ය විසින් පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. රජය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයෙන්ද මේ තත්ත්වය? නෑ කිසිම ජාතිවාදී කෝලහල තත්ත්වයක් ඇති වෙලා නෑ. මේ ඊ타ත්ම මං හිතන්නේ ඊ타ත්ම 0.01ක්වත් නැති කොටසක් තමයි මේක කරන්නේ. මේකට කිසිම සිංහල මිනිහෙක් කැමතිත් නැහැ, කිසිම බෞද්ධයෙක් කැමතිත් නැහැ. කිසිම ක්‍රිස්තියානියෙක් කැමතිත් නැහැ, කිසිම මුස්ලිම් වරයෙක්වත්, කිසිම ද්‍රවිඩයෙක්, හින්දුවරයෙක්වත් මේවට කැමති නැහැ. මේ ඊ타ත්ම අල්ප අන්තවාදී කොටසක් තමයි මේකේ ඉන්නේ. ඒ අන්තවාදීන්ව හැම මැතිවරණයේදීම ඊ타ත්ම දරුණු ලෙස ප්‍රතික්ෂේප කරනවා. හරිද? ඔය අන්තවාදීන් ඇවිල්ලා දැන් මාවත් පරද්දන්න ආවනේ බේරුවල. කීයේ ඡන්ද හම්බුනේ? මම 1,42,000ක් ගන්නකොට එයා ආවේ 3,000යි. මාව පරද්දන්න ආපු මිනිහා. හොඳේ මගේ ආසනෙන් ගත්තේ ඡන්ද 200යි. හොඳේ ගේන්ජට යනවා ඊගොම මාව පරද්දන්න. පැරද්දුවයි නෑනේ. ඉතින් ඒ කියන්නේ මිනිස්සු ජාතිවාදී නෑ. හොඳේ එහෙමනම් අපිට ඡන්ද දෙන්නේ නෑනේ. එහෙනම් ඇයි මේ තරම් මේ සාකච්ඡාවට ලක් වෙන්නේ මේ දැන්? ලක් වෙන්නේ අන්න අර අන්තවාදීන් කීප දෙනෙක් තමයි මේකේ කොටු වෙන්නේ. හොඳේ ඒකට පෙට්‍රල් දාන්නේ ඉන්නවා මේ දේශපාලඥයෝ. මොකකටවත් නෙවෙයි ඡන්දෙට. මේ මුළු ජාතික ප්‍රශ්නයම ඇති කරලා තියෙන දේශපාලඥයෝ. ඒකට උල්පත් දෙනවා මාධ්‍යවේදියෝ සමහරු. ඒකත් කියන්නට ඕනේ මේ කාලේ. ඉස්සර කාලේ නම් අපේ තරුණ කාලේ නම් අපි දේශපාලනයට පිවිසෙන කාලේ කිසිම මාධ්‍යවේදියෙක් හිටියේ නැහැ ජාතිවාදය කතා කරපො. ඊට පස්සේ එක පත්තරයක් පටන් අරගත්තා. එතන ඉඳලා දැන් මේක පැතිරලා තියෙනවා. දැන් ඉංග්‍රීසි පත්තරෙත් තියෙනවා ජාතිවාදය. ඊට පස්සේ කාලෙක ආවා සිංහල පුවත්පත් ජාතිවාදය දෙනවා. එකම ආයතනෙන් ගන්න ඉංග්‍රීසි පුවත්පතේ ජාතිය පිළිබඳ එකක් තියෙනවා, සිංහල පුවත්පතේ එකක් තියෙනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සුන්ට ගන්නන්න මේක අවුලනවා, ඉංග්‍රීසි කට්ටියට පිළිගන්න මොකද දෙමළ මුස්ලිම් ඔක්කොම ගන්න ඉඳලා ඒකට ඒ විදිහට තියෙනවා. දැන් ඒවයිටත් ගිහිලා තියෙනවා. එමතුමා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඔබතුමාලා විශේෂ රැස්වීමක්